හැමදාසුවෙන් වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉනෝකා බ්‍රෝහිය, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. අපස සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීම පිළිබඳ තීරණය ඉදිරි දින 10 තුලදී ජල සම්පත් කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි. මෙවර අයවැයෙන් ආනයනික ආර්ථිකයක සිට නිෂ්පාදන ආර්ථිකයක් දක්වා රටේ සංවර්ධන ගමන් මඟ ගෙන යන වැඩපිළිවෙලක්. නැගෙනහිර පළාතේ කල්මුනේ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට සිට සතියක් වසා දැමේ. අපස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විභාගාත් වැලක් සැපීමට ජාතික ගුවන් විදුලි සිංහල ස්වදේශීය සේවය සූදානම්. මහානුභාව සම්පන්න රත්න සූත්‍රය සජ්ජායනය කිරීම අද පසුරුවේ අතුරුගිරිය පෝරේ පුරාණ ශ්‍රී මහා විහාරස්ථානයේ සිට. ගෝලීය කොරෝනා සාධිතයන්ගේ සංඛ්‍යාව මිලියන 60 ඉක්මවයි. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය කොළඹ කිංස් සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතර අද රාත්‍රී 7:30ට ආරම්භයි. නිල ගුවන් විදුලිය ලෙස ජාතික ගුවන් විදුලිය සංනිවේදන දායකත්වය සපයයි. අපස සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීම පිළිබඳ තීරණය ඉදිරි දින 10 තුලදී ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමතිවරයා මේ බව කීවේය. එතකොට අපිට සලකා බලන්න වෙනවා සාමාන්‍ය පෙළ විභාගයේ කල් දැමීම උචිතද කියලා. දැන් තියෙන දින ජනවාරි 18 ඉඳන් 27 දක්වා. ඒක ඒ විදිහටම තියාගන්නවද? එහෙම නැත්නම් යම්කිසි වෙනසක් අවශ්‍යද කියන තීරණය ගැනීමට සිදු වෙනවා. තව සතියක් විතර බලලා, සතියක් දවස් 10ක් විතර බලලා මේ තත්ත්වය දිගින් දිගටම තියෙනවා නම් ඒ ආසල් සම්බන්ධයෙන් ඒවා විවෘත කරන්න බැරි නම් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතුයි. ඒනවා එතන නැත්නම් අසමාන උසස් පෙළ විභාගයේ පැවැත්වීම, පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වීම, ඒ විභාගයේ පවත්වලා දවස් 33කින් අපිට පුළුවන් වුණා ප්‍රතිඵල නිකුත් කිරීමට. සාමාන්‍යයෙන් මාස 2-3ක් යනවා. මේ සියල්ලක්ම කරන්න පුළුවන් වුණේ සෑම දෙනාගේම සහයෝගය නිසා. මෙම අවස්ථාවට කෝ ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා දරුවන්ගේ අධ්‍යාපනය අඩපණ නොවන පරිදි කටයුතු කිරීමට රජය ක්‍රියා කරන බව පැවසිය. ඒ සඳහා රජය සුවිශේෂී ක්‍රියාමාර්ග ගෙන තිබේ. කොවිඩ් වසංගතය සම්බන්ධව ඇති වෙලා තිබෙන තත්ත්වයන් දිනපතා වෙනස් වෙමින් පවතී. හැබැයි වෙනස් වෙන සිදුවීම් සමගම අධ්‍යාපනය කප්පාදු කරන්න හෝ අධ්‍යාපනයට ඒ සම්බන්ධව බලපෑම් ඇති කරනවා නම් ඒ බලපෑම් වලින් ඔබට ඇවිත් ඒ අභියෝගය බාරගෙන මේ රටේ දරුවන්ට අහිමි වෙන්නට යන ඔවුන්ගේ මූලික අයිතියක් වෙන අධ්‍යාපනය රැකදීමේ වගකීම අධ්‍යාපන අමාත්‍යතුමා ප්‍රමුඛ අමාත්‍යාංශයට ඒට සහයෝගය ලබා ගන්නා සෞඛ්‍ය සහ ප්‍රවාහන වැනි ප්‍රශ්න වලටත් අපි විසඳුම ලබා දිය යුතුයි කියන ඉතාමත්ම අධිෂ්ඨානපූර්වකව කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ජල සම්පත් කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභාවස්ථා විවාදයට අද එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. වියලි කලාපයට අවශ්‍ය පානීය මෙන්ම වාරි ජලය සැපීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබේ. කුඩා වැව් සංවර්ධනයටද පියවරගෙන තිබේ. මේට අමතරව උතුරු පළාතේ මහඇල හා වයඹැල යන වාරි යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන බව චමල් රාජපක්ෂ මහතා පැවසිය. ස්වාභාවික ජල සම්පත් ආරක්ෂා කිරීමටද අවධානය යොමු කෙරේ.
වියලි කලාපයට අනුරාධපුර පොරුණරුව ත්‍රිකුණාමලය බඩකලපුව කුරුණෑගල උත්තලම යාපනය මන්නාර මුලතිව් කිලුණුච්චි අම්පාර මුණරාගල සම්බන්තර වැනි දිස්ත්‍රික් වලට අවශ්‍ය වන පානීය ජලය මෙන්ම කෘෂි කාර්මික සහ ව්‍යවසාය කටයුතු සඳහා අවශ්‍ය ජලය ලබා දීමට මා යටි වාරි මාර්ග අමාන්තාංශ මගින් විවිධ ක්‍රියාමාර්ග ආරම්භ කර ඇත. මන්නාරම යෝධවැව ප්‍රතිසංස්කරණය කිරීමටත් ඒ වගේම මල්වතුය ඉදි කරලා දෙකන්නේ හෝ තුන්කන්නේ කරන්න අපි මන්නාරම ජනතාවට සලතනවා. අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා විවාදයට එක්වෙමින් කෘෂි කර්මාන්තය දියුණු කිරීමට රජය ප්‍රමුඛතාව දී ඇතැයි කීවේය. තරුණ ව්‍යවසායකයන්ට වගා කිරීමට අවශ්‍ය ඉඩම් ලබා දීමට රජය කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා මල්වතුය වාරි යෝජනා ක්‍රමය ඇතුළු රජරටට ජලය සැපේන වාරි ක්‍රම කඩිනමින් ක්‍රියාත්මක කරන බව කියා සිටියේය. බඩේරු කුටි කියන එක, ඒ වගේම වී කියන එක, හාල් කියන එක, ධාන්‍ය වර්ග කියන එක ශාල විදේශ විනිමයක් ගියා පිටරට. ඒක අද නැවතිලා තියෙනවා. අද ඩොලර් එකේ අගය අද අඩු වෙලා රුපියල අගය වැඩි වෙන්න ප්‍රධාන හේතුව තමයි අපි අනවශ්‍ය ආනයන කරන ඒවා නවත්තපු එක. අද මිනිස්සු කහවගා කරනවා, ඉඟුරු වගා කරනවා. තරුණයෝ කන්දීකර්ම කුසකර්මාන්තයෙන් ඇතුළේ හිටියේ. අද තරුණයෝ කුසකර්මයට අද අවතීර්ණ වෙලා තියෙනවා. අද කුසකර්මය කරන්න ඉඩම් ඉල්ලනවා. ඉතින් මේ විදිහට මේ දැවැන්ත වෙනසක් මේ මාස ගාන තුල අපේ ආණ්ඩුව පිහිටවල රටේ ඇතිවේගෙන යන වෙලාවක්. පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉන්දුනිල් මහතා පැවසුවේ වියලවි මණ්ඩල පනත යාවත් කාලීන විය යුතු බවයි. විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පස සංරක්ෂණය කිරීමේ ජංගමායතනයක් පිහිටවිය යුතු බව පැවසීය. රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා විවාදයට එක්වෙමින් මහවැලි ගොවිබිම්වල නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමට කටයුතු කරන බව කීවේය. ආනයනික ආර්ථිකයක සිට නිෂ්පාදන ආර්ථිකයක් දක්වා රටේ සංවර්ධන ගමන් මග ගෙන යන වැඩපිළිවෙල මෙවර අයවැයෙන් සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දෑසිරි ජයසේකර මහතා පවසයි. නව ආර්ථික වැඩපිළිවෙලක් තුළ රටේ සංවර්ධනයට අවශ්‍ය කටයුතු රජය ආරම්භ කර ඇතැයි ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයන්ගේ මාධ්‍ය හමුවකට අද එක්වෙමින් ඔහු කීවේය. ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එය පැවැත්වින. කොවිඩ් අර්බුදයට මුහුණ දීමට සිදු නොවූයේ නම් මෙම සැලසුම් වලට අනුව ඉහළ ආර්ථික වර්ධනයක් කරා රට ගමන් කිරීමට හැකියාව තිබුණි. වසංගතය හමුවේද රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අත්‍යවශ්‍ය භෝග දහසයක් දේශීයව වගා කිරීමේ වැඩපිළිවෙලක් රජය සැලසුම් කර ඇත. විදේශීය ණය ගෙවා ගැනීමට නොහැකිව ආර්ථිකය කඩා වැටී ඇති බවට විපක්ෂය ගෙන යන මතවාද ප්‍රතික්ෂේප කරන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. රටක් ලෙස සාර්ථකව විදේශ ණය ගෙවීම රජය සිදු කරන බවද ඔහු කීවේය. විපක්ෂයෙන් කියන ප්‍රධානම කාරණයක් තමයි අපි ලංකාව ඇතුලේ තිබෙන තත්ත්වය තුළ විදේශීය ණය ගෙවීම කඩාකප්පල්ලා දිනවා. අපිට විශාල ආර්ථික අර්බුදයකට අපි මුහුණ දෙනවා. ආර්ථිකය කඩා වැටෙනවා කියලා කිව්වා. 2017 විතර කිව්වා. 2020 21 22 දක්වා ඩොලර් බිලියන 4.5 හැම අවුරුද්දකම අපිට විදේශ ණය විදියට ගෙවන්න තියෙනවා ණය වාරිකා පොලි. හැබැයි දැන් අද ඒක කොයිතරම් දරුණු වෙලාද කියනවා නම් මේ 2017 ඉඳලා 19 දක්වා ගිය අවුරුදු දෙක තුලත් කරගන්න බැරි වීමේ ප්‍රතිඵලය ලබන අවුරුද්දේ අපිට ඩොලර් බිලියන 4.3ක් ගෙවන්න වෙනවා විදේශ ණය හපො. 2025 දක්වා මේ වැඩ පිළිල යනවා හැම අවුරුද්දකම ඩොලර් බිලියන 4.5ක විතර මුදලක් අපිට ගෙවන්න සිද්ධ වෙනවා. අපේ ඩොලර් බිලියන 5.9ක සංචිතයක් අපි සතුව තිබෙනවා දැන් විදේශ විනිමය විදියට අපි ගත්තොත් අපි 2020 අවුරුද්දේ ගෙවන්න තිබිච්ච ඩොලර් බිලියන 4.5න් අපි තව ඩොලර් මිලියන 300ක් තමයි මේ දෙසැම්බර් මාසයේ විදියට ගෙවලා ඉවර කරන්න ඕනේ. එතකොට සම්පූර්ණයෙන්ම විදේශ ණය හා පොලිය අපි ගෙවලා ඉවරයි. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය නැත්නම් සමගි ජන බලවේගයේ අය විශාල මතයක් ගෙනියන්න හදුවා ණය ගෙවා ගන්න බැරි ආර්ථිකයක් කියලා මම කියන්න කැමතියි. අපි නිවැරදිව ණය ගෙවපු රටක් විදියට මේ තියෙන තත්ත්වය තුළ අපි සම්පූර්ණයෙන් මේක ආරක්ෂා කරගෙන යනවා. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් නැගෙනහිර පළාතේ කල්මුනේ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට සිට සතියක් වසා දැමීමට තීරණය කර තිබේ. අම්පාර දිස්ත්‍රික්කයේ සිදු කළ ආඹු PCR පරීක්ෂණවලදී COVID-19 වෛරසය වැළඳුණු පුද්ගලයන් 21 දෙනෙකු හඳුනා ගැනීමෙන් පසු මෙම තීරණයට එළඹි බව පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සඳහන් කරයි. එම පාසල් යලි ආරම්භ කරන දිනය පසුව දැනුම් දෙනු ලැබේ. ආසාදිතයන් හමුවීමත් සමග ප්‍රදේශයේ සිදු කෙරෙන අහඹු PCR පරීක්ෂණ වැඩි කරන ලෙස තමා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට දැනුම් දුන් බව ඇය පවසයි. අක්‍රේ පතු සයින්ද මරුදු සහ අඩාලච්චේන ප්‍රදේශවල ජනතාවට සංචරණ සීමා කර
නිවෙස්වලටම වී සිටින ලෙස ආණ්ඩුකාරවරිය ඉල්ලීමක් කරයි. පෞද්ගලික මාධ්‍යවලට ප්‍රචාරක දැන්වීම් ලබා නොදෙන ලෙස පසුගියදා නිකුත් කළ චක්‍රලේඛයෙන් අදහස් කර නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී SB දිසානායක මහතා පවසයි. ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ උපන්දින අවස්ථාවලදී රජයේ වියදමින් රාජ්‍ය ආයතනවල සුබ පැතුම් දැන්වීම් ප්‍රචාරය කිරීම වැළැක්වීම සඳහා ජනාධිපති ලේකම් PB ජයසුන්දර මහතා චක්‍රලේඛයක් නිකුත් කර ඇත. එවැනි ක්‍රියා සඳහා රජයේ මුදල් වැය කිරීමෙන් නාස්තියක් සිදුවන බව හේතෙම කියයි. කොළඹ අද පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ මුහුදු නැව් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක වූ රක්නා ලංකා ව්‍යාපාරය පෞද්ගලික හේතුන් මත පසුගිය රජයේ ඇමතිවරුන් කිහිප දෙනෙක් එක්ව විනාශ කර දැමූ බවයි. එමගින් මාසිකව ඩොලර් මිලියන 10ත් 15ත් අතර ආලාභයක් දැරීමට රජයට සිදු වූ බව හේතෙම පැවසිය. විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, ලංගම රූපවාහිනී සංස්ථාව, ගුවන්විදුලි සංස්ථාව වැනි රාජ්‍ය ආයතන පාඩු ලබන ආයතන ලෙස පවත්වාගෙන යන බවට චෝදනා එල්ල වුවද ඒවා රටේ ජාතික අවශ්‍යතා සඳහා පැවතිය යුතු ආයතන බව ඔහු පෙන්වා දුන්නේය. මේ සියලුම රාජ්‍ය ආයතන ලාභ ලබන තත්වයට ගෙන එන්නට, ඒවා සමග පෞද්ගලික කළමනාකරණය බද්ධ කරන්නට, ඒවල කළමනාකරණය කාර්යක්ෂම කරන්න අවශ්‍ය යෝජනා සියල්ල මේ අයවැය ලේඛනයේ මේ සැරේ කියලා තියෙනවා. ඒ නිසා ඉදිරි කාලය තුල කවදාවත් කිසිම ආණ්ඩුවක්, යහපාලන ආණ්ඩුනේ මොන ආණ්ඩුවක්වත් එහෙම පැහැදිලි සැලැස්මක් ඇතුව මේ රාජ්‍ය ආයතන පාඩු ලැබීම නවත්වීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා නැතත් මහින්ද රාජපක්ෂ යුගයේ 2010-2015 තුල ඒ සඳහා මූලික අඩිතාලමක් දැම්මා. ඒ අයට පෞද්ගලිකව ණය අරගෙන ඒ ණය පෞද්ගලික ගෙවීම සඳහා පහසුකම් හැදුවා. එයා ලංකා විදුලි බල මණ්ඩල පෙට්‍රෝලියම් වගේ වලට පහසුකම් දුන්නා. රජය අප වෙලා එහෙම ණය ගන්න වැඩපිළිවෙලක් කරන් ගියා. නමුත් ඒක ඊට පස්සේ ආයෙ කඩා කප්පල් වුණා. දැන් මේ අයවැය ලේඛනය හරහා ඒකට පැහැදිලි වැඩපිළිවෙලක් හරිගස්සලා තියෙනවා. ඉදිරියේදී පැවැත්වීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විභාග අත්වැලක් සැපීමට ජාතික ගුවන්විදුලියේ සිංහල ස්වදේශීය සේවය සම්මන්ත්‍රණ මාලාවක් සංවිධානය කරයි. ඒ අනුව සෑම සෙනසුරාදා දිනකම පෙරවරු 9 සිට පෙරවරු 11 දක්වා සාමාන්‍ය පෙළ විභාගයේ හර විෂයන් වන මව්බස, ආගම, ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි සහ ඉතිහාසය විෂය සඳහා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන සජීව සම්මන්ත්‍රණයක් පැවැත්වෙයි. එම විෂයන්ට අදාළ ප්‍රශ්න පත්‍ර වැඩසටහන ප්‍රචාරය වන සෙනසුරාදා දින දිනමින පුවත්පතේ පළ කෙරේ. මෙම වැඩසටහනට රජයේ ප්‍රධාන පාසල් රැසක ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් සහභාගී වෙයි. ලබන සෙනසුරාදා සිංහල මව්බස විෂයට අදාළ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කෙරේ. මේට අමතරව ලබන මාස පළමුවෙනිදා සිට හර විෂයන්ට අමතරව තෝරාගනු ලැබූ කාණ්ඩ විෂයන්ට අදාළ විෂය කරුණු සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කෙරෙන සම්මන්ත්‍රණ මාලාවක් සතියේ සඳුදා සිට සිකුරාදා දක්වා පසුරු 4 සිට 5 දක්වා සිංහල ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය කෙරේ. මේ සඳහාද ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් සහභාගී වෙයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දීප ව්‍යාප්ත මට්ටමින් සංවිධානය කරන මහානුභාව සම්පන්න රත්න සූත්‍රය සජ්ජායනය කිරීමේ වැඩසටහන යටතේ අද සූත්‍ර සජ්ජායනය කෙරෙන්නේ අතුරුගිරිය පෝරේ පුරාණ ශ්‍රී මහා විහාරස්ථානයේ සිටය. ඒ පිළිබඳව අදහස් දක්වන විහාරාධිපති පූජ්‍ය රුක්මලේ ධම්මකීර්ති ස්වාමින් වහන්සේ. අද ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් ලෝපුරා පතුරවා හරින පුරාණ සූත්‍ර දේශනාවන් පෝරේ පුරාණ ශ්‍රී මහා විහාරස්ථානයෙන් විසරවා හැරීමට සියලු කටයුතු සංවිධානය කර තිබෙනවා. ශ්‍රීමත් ජනාධිපතිතුමන් හා අගමැතිතුමන්ගේ මඟ පෙන්වීම ඔස්සේ ලෝකයේ අද ඇති වී තිබෙන කොරෝනා රෝගය දුරු කරලීම සඳහා මේ රුවන් සූත්‍ර දේශනාවන් දේශනා කරනු ලබන ලෝතුරු බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු උතුම් රුවන් සූත්‍ර දේශනාවේ අනන්ත බලයෙන් ලෝකවාසී සියලු ජනතාවට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් ලෝපුරා විසුරුවා හරිමින් මෙත්තිත් වඩනු ලබනවා. ඒ අනුව රුවන් සූත්‍ර දේශනාවේ ආනුභාවයෙන් සියලු දෙනාට සැපතක් සාන්තියක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබනවා. තුනුරුවන් සරණයි. අද පසුරු 6:30 සිට වෙළඳ සේවය, සිටි FM සේවය සහ සියලු ප්‍රාදේශීය සේවා ඔස්සේ රත්න සූත්‍ර සජ්ජායනය සජීව ලෙස විසුරුවා හැරේ. මීළඟට ප්‍රමුඛ පුවත.
ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්ප්‍රියාව. දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ පිරිවෙන් තනතුරු සඳහා පත්වීම් 64ක් සහ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ පිරිවෙන් තනතුරු සඳහා පත්වීම් 17ක් ප්‍රදානය කෙරේ. දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්වීම් පිරිනැමීම අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී අද සිදුවිය. සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ පිරිවෙන් තනතුරට පත්වන ස්වාමින් වහන්සේට පිරිවෙන් ආදීක්ෂණ සුපරීක්ෂණ හා නියාමන කාර්යයන්හි යෙදීම පිරිවෙන් සංවර්ධනය පිරිවෙන් හා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශ අතර සමගතා වර්ධනය කිරීම ඇතුළු වගකීම් පැවරී තිබේ. උන්වහන්සේට මූලික පිරිවෙන් හා මහපිරිවෙන් අධීක්ෂණයද පැවරති. නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ස්වාමින් වහන්සේ ලෙස පත්වීම් ලද පළාතේ සියලුම විද්‍යායතන පිරිවෙන් අධීක්ෂණය පැවරී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්ප්‍රියාව. දේවිකා කැමතිද තප්පර 30න් කිරිත එකක් හදන්න? අනේ වජිර කොච්චර හොඳ දෙයක්ද? තප්පර 30කින් ස්වාභාවික කිරිත එකක් පියෝඩේල් කිරිතේ. ශක්ති හද අවධානය පිණිසයි. ගාල්ල දිස්ත්‍රික්කයේ ගංගා රැසක මොය කටවල් පුළුල් නොකිරීම නිසා වැසි දිනවලදී වගාබිම් යටවෙන බවට ගොවි ජනතාව චෝදනා කරති. වර්ෂා තත්වය උත්සන්න වෙන අවස්ථාවලදී නිසි පරිදි මොය කට පුළුල් කර වැඩි ජලය මුහුදට ගලා යාමට සලස්වන්නේ නම් පහත් බිම් යටවීම වළකාගත හැකි බව එම ජනතාව පෙන්වා දෙති. දකුණු පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂතුමාගේ අවධානයටයි. ආර්යකිරි දඹදිව වන්දනා සත්‍යක්‍රියා අධිෂ්ඨානය සම්බුද්ධ දේශයෙන් අප ධර්ම දීපයෙන් කොරෝනා වසංගතේ දුරුවේවා ලෝකයින්. කොරෝනා වසංගතය දුරු වූ වහාම ඇරඹෙන ආර්යකිරි දඹදිව වන්දනාවට තෝරාගන්නා සැදැහැවතුන් වෙත ආර්යකිරි සමාගමෙන් එක් අයෙකුට රුපියල් 1,10,000ක් බැගින් මුදල් පිරිනැමේ. ඔබත් අදම ඉල්ලුම් කරන්න. ඔබේ දෙමාපියන්ගේ නම් ඔබේ ලිපිනය සහ දුරකථන අංකය පැහැදිලිව ලියා ආර්යකිරි පැකට්ටුවේ තිබෙන නිල් පැහැති ලාංඡනය කපා මේ ලිපිනයට එවන්න. ආර්යකිරි දඹදිව වන්දනා තැපැල් පෙට්ටිය 71 ගල්කිස්ස. ලෝක ප්‍රවෘත්ති. ගෝලීය කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 60 ඉක්මවයි. ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව ගෝලීය වසංගතය මේ වන විට සීග්‍රයෙන් පැතිර යමින් පවතී. දින 17ක් තුළදී ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 10කින් වැඩි වී ඇතැයි එම විශ්වවිද්‍යාල දත්ත වාර්තා කරයි. මේ වන විට වසංගතයට ගොදුරු වීමෙන් ලෝපුරා මිලියන 1.4ක පිරිසක් මිය ගොස් තිබේ. වැඩිම ආසාදිත පිරිසක් වාර්තා වන්නේ ඇමරිකාවෙනි. එම සංඛ්‍යාව මිලියන 12 ඉක්මවා ඇත. එරට 2,60,000කට අධික පිරිසක් මේ වන විට මිය ගොස් තිබේ. ඉන්දියාව සහ බ්‍රසීලයේද ආසාදිතයන්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යමින් පවතී. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. අක්මීමන බද්ධයගම සහ අම්බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල කාපට් මාර්ග සංවර්ධන ව්‍යාපෘති යටතේ අලුතින් මාර්ග 17ක් සංවර්ධනය කෙරේ. රජයේ සඳහා වැය කරන මුදල රුපියල් ලක්ෂ 3,200කි. ක්‍රීඩා පුවත් ලංකා ප්‍රීමියර් ලීග් 2020 පන්දුවෙන් පන්දුව දැනගන්න ජාතික කොහන් විදුලියෙන්. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය අද ආරම්භේ. අද ආරම්භ වෙන්නේ ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ක්‍රිකට් කණ්ඩායම් 5ක් තරඟවදී. කොළඹ කිංග්ස්, ගෝල් ග්ලැඩියේටර්ස්, ජැෆ්නා ස්ටැලියන්ස්, දඹුල්ල වයිකින්ස් සහ කැන්ඩි ටස්කර්ස් යන කණ්ඩායම් 5 අතර තරඟාවලිය පැවැත්වේ. පළමු තරඟය අද රාත්‍රී 7:30ට හම්බන්තොට සූර්යවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයේ දරන කොළඹ කිංග්ස් කණ්ඩායම සහ කුසල් ජනිත් මෙහෙවන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතර එම තරඟය පැවැත්වේ.
තරගාවලිය අවසන් මහතරගය දෙසැම්බර් මාස 16 වෙනිදා පැවැත්වේ. ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ කොලම්බෝ කිංස් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සඳහන් කළේ තරගාවලියේදී තමා පන්දු යැවීම සඳහාද එක්වන බවයි. පසුගිය මාස 8ක කාලයේදී ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ බවද ඔහු සඳහන් කළේය. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ලෝපුරා රටවල් රැසක ප්‍රවීණ ක්‍රීඩකයෝ සුබ පැතුම් එක් කළහ. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නිල ගුවන් විදුලිය ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කටයුතු කරයි. තරගාවලියේ තරග පන්දුවෙන් පන්දුව විකාශය කිරීමට ගුවන් විදුලිය සූදානමින් සිටී. කොළඹින් මෙගහර්ට්ස් 107.3 ඔස්සේ ඊට සමන් දිය හැකිය. යටියන්තොට මෙගහර්ට්ස් 107.5, හාබුතලේ මෙගහර්ට්ස් 104.9, හුන්නස්ගිරිය මෙගහර්ට්ස් 97.4, දෙනියාය මෙගහර්ට්ස් 104.7, රදැල්ල මෙගහර්ට්ස් 102.1, කරගහතැන්න මෙගහර්ට්ස් 97.4 සහ කොකාවිල් මෙගහර්ට්ස් 89.8 සංඛ්‍යාත ඔස්සේ එම ප්‍රදේශවල ජනතාවට මේ සඳහා සවන් දිය හැකිය. ක්‍රීඩාපුවත් ලංකා ප්‍රමියර් ලීග් 2020 පන්දුවෙන් පන්දුව දැනගන්න ජාතික ගුවන් විදුලියෙන්. ආර්ථික පුවත් ආවරණය ආසිසිර බෙහෙත් ගන්න පුළුවන් වුණාද? හොඳ වෙලාවට එක ෆාමසියක් නම් ඇරලා තිබුණා. ඒ තරු පෙවුනේ සමහර බෙහෙත් වල ගණන් ඇහුවම. කීයද? LOC ක්‍රෙඩිට් කාඩ් එක නොතිබෙන්න මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි වෙනවා. LOC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියලු මෙහෙයුම් පර්යන්ත හා සහෝදර පර්යන්තවල සියලු මෙහෙයුම් කටයුතු යථා තත්ත්වයට පත්ව තිබේ. කොළඹ වරායේ සියලු පර්යන්තවල මෙහෙයුම් යථාවත් කිරීම හා වරාය භාවිත කරන්නන්ගේ යහපැවැත්ම සහතික කිරීමේ අරමුණින් ජය බහළු පර්යන්තය, නැගෙනහිර බහළු පර්යන්තය, සමගී බහළු පර්යන්තය, SAGT පර්යන්තය සහ CICT පර්යන්තය ඒකාබද්ධව කටයුතු කරමින් වරායේ මෙහෙයුම් කාර්යක්ෂම ලෙසින් සිදු කිරීමට පියවරගෙන ඇත. ඔන්න ඩොක්ටර් කිව්වද තාත්තට ගෙදර යන්න පුළුවන් කියලා. දුවලට මම නිසා හරි කරදරයක් නේද උනේ. කසුන්ගේ LOLC ක්‍රෙඩිට් කාඩ් එක තිබුණ නිසා කිසි ප්‍රශ්නයක් උනේ නැහැ. තාත්තා සනීප වෙච්ච එකනේ අපේ සතුට. LOC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. දැන් ආර්ථික පුවත. ශ්‍රී ලංකා මහ බැංකුව සිය ලිහිල් මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ස්ථාවරව පවත්වාගෙන යාමට තීරණය කරයි. ඒ අනුව ඊයේ පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 4.5% ලෙසත් නිත්‍ය ණය පහසුකම් අනුපාතය 5.5% ලෙසත් දැනට පවතින තත්ත්වයේම පවත්වාගෙන යාමට තීරණය කර තිබේ. COVID-19 දෙවැනි රැල්ල හේතුවෙන් ඇති වූ බාධාකාරී තත්ත්වයට පෙර තුන්වන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් ලෙස පැවති බව මහ බැංකුව දැනුම් දී. 2021 රජයේ අයවැයෙන් ප්‍රකාශයට පත් කළ ආර්ථික වර්ධන හිතකාමී ප්‍රතිපත්ති ඵලදායී ලෙස ක්‍රියාත්මක වීමෙන් ලබන වසරේදී ආර්ථිකයේ ශක්තිමත් ලෙස නැවත යථා තත්ත්වයට පත් වී මැදි කාලීනව ආර්ථිකයේ වර්ධනයක් ඇති වේ යයි අපේක්ෂා කෙරේ. කාලගුණ වාර්තාව. ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක පසුරුවේ දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි తాවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. අපස සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීම පිළිබඳ තීරණය ඉදිරි දින 10 තුළදී ජල සම්පත් කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි. මෙවර අයවැයෙන් ආනයනික ආර්ථිකයක සිට නිෂ්පාදන ආර්ථිකයක් දක්වා රටේ සංවර්ධන ගමන් මඟ ගෙන යන වැඩපිළිවෙලක්. නැගෙනහිර පළාතේ කල්මුණේ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට සිට සතියක් වසා දැමේ. අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විභාගාත්වලක් සැපීමට ජාතික ගුවන් විදුලියේ සිංහල ස්වදේශීය සේවය සූදානම්. මහානුභාව සම්පන්න රත්න සූත්‍රය සජ්ජායනය කිරීම අද පස්වරුවේ අතුරුගිරිය පෝරේ පුරාණ ශ්‍රී මහවිහාරස්ථානයේ සිට. ගෝලීය කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 60 ඉක්මවයි. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය කොලම්බෝ කිංස් සහ
කැන්ඩී ටස්කස් කණ්ඩායම අතර අද රාත්‍රී 7:30ට ආරම්භයි. නිල ගුවන්විදුලිය ලෙස ජාතික ගුවන්විදුලිය සංනිවේදන දායකත්වයේ සපයයි. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට.